සරණයි පින්වත් ඔබ හැම දිනාටම සදහවත්නි ලෝ සත සද්ධර්මයේ නිවී සනසන බෞද්ධ රූප වාහිනී නාලිකාවේ මේ පැයට નિયમિત දේශනාව පැවැත්වීමට මෙම මැදිරි පරිශ්‍රයට වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ නුගේගොඩ සුභද්‍රාරාම රාජමහා විහාරාධිපති කොළඹ නවකෝරළේ ද්විතීක සංඝනායක ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පාරමිතා බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පල්ලෙවෙල දේවරක්කිත ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදුනාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට යෙදෙනවා අංක 66න් එක පරණ කැස්බෑව පාර නුගේගොඩ පදිංචි මල්ලිකා සමරනායක මහත්මිය දුවදරුවන් පුතණුවන් බෑනාවරු ලේලිය සහ මුණුපුරු මිනිපිරියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්. එහෙමනම් දේශකයන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු දේශනාව පවත්වන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සකෝ සෝගාමිනී අරිය ශාවකෝ එවං විගතා විඤ්ඤෝ විගත ව්‍යාපාදෝ අසම්මූලෝ සම්පජානෝ අතිස්සතෝ මිත්තා සහගතේන චේතසා කරුණා සහගතේන චේතසා මුදිතා සහගතේන චේතසා උපේක්ඛා සහගතේන චේතසා ඒතං දිසං පරිත්වා විහෙරති තී. සද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි, අද දවසේහි මේ විශේෂ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ මීට වසර දෙකකට පෙර මිය පරලොව ගිය නුගේගොඩ පරණ කැස්බෑව පාරේ පදිංචිව සිටි උපාලි සමරනායක මැතිතුමාණන්ට පින් අනුමෝදන් කිරීම සඳහායි. එතුමාගේ ආදරණීය ස්වාමි දියණිය මල්ලිකා මහත්මියත් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ ජීවත් වන දූ දරුවන් බෑනාවරුන් ලේලිය මුණුපුරු මිනිපිරියන් ඇතුළු හැමදෙනා විසින් අද දවස දහවල් දාන පූජා කරලා ඒ වගේ මේ ධර්ම දේශනා පවත්වලා අපේ නුගේගොඩ සුභද්‍රාරාම විහාරස්ථානයේත් එසේම ඕස්ට්‍රේලියාවේ විහාරස්ථාන වලත් පින් දහම් සිද්ධ කරලා පින් දීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අද මාතෘකා කරගත්තු ධර්ම දානය හැටියට මාතෘකා කරගත්තු මේ දහම් පාඨය සතර බ්‍රහ්ම විහරණ පිළිබඳව අවධාරණය කෙරෙන දහම් පාඨයක්. අපේ බුදුරජාණන් වහන්සේ නාලන්දාව සමීපෙහි පාවාරික අඹවණෙහි වැඩ ඉන්න සමයේ නිගණ්ඨ ශ්‍රාවක අසිබන්ධක පුත්ත ගාමිණී කියන තැනැත්තා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිමට ඇමනුණා. සිරිතක් විදිහට සතුටු සාමීචයේ කතා කරලා භාග්‍යවතුන් වහන්සේගේ පැත්තකින් වාඩි වෙලා ඉන්න අවස්ථාවෙහි තථාගත බුදු පියාණන් වහන්සේ මේ අසිබන්ධක පුත්ත ගාමිණීගෙන් අහනවා, ඔබතුමාගේ ගුරුවරයා කුමන වාදයක කුමන දෘෂ්ටියක පිහිටලාද කටයුතු කරන්න කියලා. ඒ අවස්ථාවේදී මේ ගාමිණී ශ්‍රාවක තෙමේ
බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා භාග්‍යවතුන් වහන්සේ අපේ ආචාර්යතුමා ප්‍රකාශ කරන්නේ පරපණ නැසුවොත් අපායගාමී වෙනවා. අනුන්ගේ දේ සොරකම් කළොත් අපායගාමී වෙනවා. ඒ වගේම පරිදි ලෙස කාමයේ හැසිරුණොත් නිරයට අපායට වැටෙනවා. බොරු කිව්වොත් අපායගාමී වෙනවා. මෙහෙම කියන ගාමිණී ප්‍රකාශ කරනවා යම් බහුලං විහෙරති තේන නියතිති කියලා සිද්ධාන්තයක් හැටියට දේශනා කරන අය බහුල වශයෙන් මෙසේ සිදු කරන දේ මුල් කරගෙන ඒවා විඳින්නට නැත්නම් නිරයගාමී වෙන්නට අපායගාමී වෙන්නට සිද්ධ වෙනවයි කියලා. ඒ අවස්ථාවේදී තථාගත බුදුරජාණන් වහන්සේ මේ අසිබන්ධක පුත්ත ගාමිණීට ප්‍රකාශ කරනවා එහෙමනම් තමන්ගේ ගුරුතුමා දේශනා කරනවා නම් ඒ විදිහට මේ පාපයන්ගෙන් කරන අකුසලයන්ගෙන් නිදහස් වෙන්නට ක්‍රමයක් තිබෙනවාද කියලා. ඒ කියන්නේ ශ්‍රාවක කෙනෙක් තමන්ගේ ගුරුවරයා කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්තව ඔහුගේ කීම දේශනාව පිළි අරගෙන කටයුතු කරනකොට අර නිගණ්ඨ පුත්‍ර ප්‍රකාශ කරන විදිහට පව් කළොත් එහෙම නැත්නම් සතුන් මැරුවොත් අපායගාමී වෙනවා නම් දුසිරිතේ හැසිරුණොත් අපායගාමී වෙනවා නම් එතනත්ත හිතන්න පුළුවන් මගෙනුත් සතුන් මැරිලා තිබෙනවා. මාතිනුත් යම් සොරකම් වෙලා තිබෙනවා. මාතිනුත් කාමයේ වැරදිලා හැසිරීම තිබෙනවා. මාතිනුත් බොරු කියවිලා තිබෙනවා. එනිසා අපේ ගුරුතුමා අපේ ආචාර්යවරයා කියන විදිහට මේක දුර්ගතියට නිරයට යන හේතුවක් තමයි කියලා මේ විදිහට සිත නිරන්තරයෙන් සිත ඒ විදිහට සිතේ සිතුවිලි ඇති වෙනකොට හරියට හිසේ තිබෙන බරක් බිම තිබන්නා වගේ මරණය සමගම ඒ පුජ්‍යලයා නිරයට වැටෙන්නට පුළුවන් කියලා අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ දක්වනවා සියලු ලෝකයාට හිත පිණිස සියලු ලෝකයාට සෙත පිණිස තථාගත බුදුන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වෙනවා. උන්වහන්සේ සියලුම කෙලෙසුන් නැසූ කෙනෙක් ඉතිපිසෝ භගවා අරහං ආදී වශයෙන් ප්‍රකාශ කරන ගුණයන්ගෙන් යුක්ත කෙනෙක් ලෝකයේ පිළිබඳ සත්වයාගේ පැවැත්ම පිළිබඳ මනාව වටහාගත්තු කෙනෙක්. උන්වහන්සේ ප්‍රකාශ කරනවා ඒ තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම. පරපණ නැසීම අනුන්ගේ ජීවිතේ නැති කිරීම ගර්හාවට ලක් කරනවා. නින්දාවට ලක් කරනවා. ඒ නොකරන්නේ කියලා අවවාද කරනවා. කෙනෙකු අතින් සොරකම් සිද්ධ වෙනවා නම් ඒ සොරකම නින්දාවට ලක් කරනවා, ගර්හාවට ලක් කරනවා. ඒ නොකරන්ටේ කියලා උන්වහන්සේ අවවාද කරනවා. ඒ වගේම වැරදි ලෙස කාමයේ හැසිරීම නින්දාවට ලක් කරනවා, ගර්හාවට ලක් කරනවා. ඒ නොකරන්නේ කියලා උන්වහන්සේ අවවාද කරනවා. බොරු කීම උන්වහන්සේ ගර්හාවට ලක් කරනවා, නින්දාවට ලක් කරනවා. ඒ නොකරන්නේ කියලා උන්වහන්සේ අවවාද කරනවා. එපමණක් නෙමෙයි. හිස් වචන කතා කිරීම,
සම්ප්‍රප්පලාප කතා කිරීම, පරුෂ වචන කතා කිරීම, කේලම් කීම වැනි වාචිකව සිදුවෙන දුෂ්චරිතයන් උන්වහන්සේ ගරහාවට ලක් කරනවා. ඒ වගේම උන්වහන්සේ ඒ නින්දාවට ලක් කරනවා. එයින් වැළකෙන්නට කියලා සත්‍යයට අවවාද කරනවා. එසේ මේ තථාගතයන් වහන්සේ දැඩි ලෝභයෙන් කටයුතු කරන එකත්, අවිජ්ජා, තරහෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් කටයුතු කරන එකත් ගරහාවට ලක් කරනවා. මිත්‍යා දෘෂ්ටියේ පිහිටා නොයෙක් වූ බිලි පූජා ආදී සිද්ධ කරමින් සැනසෙල්ල සොයන එකත් උන්වහන්සේ ගරහාවට ලක් කරනවා. නින්දාවට ලක් කරනවා. එයින් අයින් වෙන්නේ, ඈත් වෙන්නේ, එයින් වළකින්නේ කියලා ඒ තථාගතයන් වහන්සේ අවවාද කරනවා. අන්න ඒ ශ්‍රාවක තනත්තා බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ඒ ශාස්ත්‍රයන් වහන්සේ කෙරෙහි පැහැදුන ශ්‍රාවක තෙමේ මෙහෙම කල්පනා කරනවා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා මේ වැරදි දෙයින් අයින් වෙන්නට කියලා. ඒ නිසා මගෙන් පරපණක් නැසිලා තිබෙනවා නම්, සොරකමක් වෙලා තිබෙනවා නම්, වැරදි ලෙස කාමයේ හැසිරීමක් තිබෙනවා නම්, බොරු කීමක්, කේලම් කීමක්, පරුෂ වචනයක් සිදු වෙලා තිබෙනවා නම්, එසේම දැඩි ලෝභය නිසා අනුන්ට හිරිහැරයක් කර තිබෙනවා නම්, එසේ කටයුතු කර තිබෙනවා නම්, ව්‍යාපාද, වෛර ආදී දේ සිතුවිලි ඇති වෙලා තිබෙනවා නම්, වැරදි ක්‍රියාවල යෙදෙමින් විමුක්තියක් සොයලා තියෙනවා නම්, ඒක සුදුසු නැහැ. ඒක අපේ ශාස්ත්‍රුන් වහන්සේ කරහාවට ලක් කරන දෙයක්. එයින් අයින් වෙලා කටයුතු කරන්නට උන්වහන්සේ අවවාද කරනවා. අනේ ඒ නිසා ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ දකිමින් එයින් ඈත් වෙමින් යහපතේ යෙදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම යහපතේ යෙදෙන අය, ඒ කියන්නේ දස අකුසලයන්ගෙන් ඈත් වෙලා දසල කුසලයන්හි යෙදෙන අය තමන්ගේ චේතෝ විමුක්තිය සඳහා, සිතෙහි විමුක්තිය පැහැදීම පිණිස මෛත්‍රිය වඩනවා, කරුණාව වඩනවා, සතුට මුදිතාව වඩනවා, උපේක්ෂාව වඩනවා. මෙතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ මෛත්‍රී ධර්මයේ වැඩිීමේදී දිශාවන් මුල් කරගෙන උද්ධං අදෝච තිරියංච, උඩ යට දිශාවන් සිහිපත් කරගෙන, අසම්බහදං අවේරං අසපත්තං, බාධාවකින් තොරව, ඒ වගේම සතුරු සිතකින් තොරව මේ මෙත් සිතුවිලි වඩන්නට කියලා අපිට කරණීය මෙත් සූත්‍රයේ පෙන්눔 කරලා තිබෙනවා. මේ සංකදම සූත්‍රයේත් අර ගාමිනී, අසිබන්ධක පුත්ත ගාමිනීට ප්‍රකාශ කරන්නේ අනේ විදිහට සියලු දිශාවන් මුල් කරගෙන මෛත්‍රිය වැඩිම. දැන් දස අකුසලයෙන් අයින් වෙලා තිබෙන්නේ, කුසල් සිතුවිලි ඇති කරගෙන තිබෙනවා. ඒතර ඒ තනත්තාට පුළුවන්කම තිබෙනවා මෙත්තා චේතෝ විමුක්තිහා කියන විදිහට සිතේ විමුක්තිය සඳහා මෛත්‍රිය වඩන්නට, මෙත් වඩන්නට. අපි මෙත් වැඩීමේ විවිධ ක්‍රමවල භාවිතා කරනවා. අපට පුළුවන් සරලව කිව්වොත් එක සිතක් හිතාගෙන සියලු සත්වයෝ සුවපත් වේවා කීවත් එතන මෙත් වැඩීමක්. තරහ නැත්තෝ වෙත්වා, ඒ වගේම ක්‍රෝධ නැත්තෝ වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා,
නපුරු සිත් නැත්තෝ වෙත්වා සුවපත් වේවා කියලා අපිට දස දිශාවම මෙනෙහි කරමින් මේ මෛත්‍රිය වඩන්නට පුළුවන්. එතන උපමාවකට මේ සූත්‍රයේ දක්වනවා සක්පිමින්නෙක් ඒ හක්ගෙඩිය පිමිනකොට දස දිශාවටම නැත්තම් හතර දිශාවටම මේ හඬ පැතිරෙනවා. අනේ ඒ ආකාරයෙන් තමා සිටින සැඳ ඉඳලා ඒ ස්ථානයේ සිටගෙන මෙත් වඩනකොට සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය පැතිරලා යනවා. ඒක මහග්ගත වෙන්න පුළුවන්, අප්‍රමාණ වශයෙන් වෙන්න පුළුවන්. එහෙම පැතිරලා යනකොට තමන් කියන තනත්තාත් අතුරුදහන් වෙලා එකම මෙත් සිතුවිල්ලකින් තමන්ගේ සිත පවතිනවා. ඒක මහග්ගත වූ අප්‍රමාණ වූ මෛත්‍රිය. මේ මෛත්‍රිය ආනිසංසත් මෛත්‍රිය ඇති වඩන ස්වභාවය පිළිබඳවත් කර්ණීය මෙත්ත සූත්‍රයේ මෙත්තානි සුන්තරවල දේශනා වෙනවා. අපි කෙටියෙන් ඒ පසුවට විමසා බලමු. දැන් මෙන්න මේ විදිහට මෙත් වඩන තැනැත්තා තුල නිරන්තරයෙන් මේ මෛත්‍රිය මෙත්තානි සූත්‍රයේදී දේශනා කරනවා වැඩෙන්නේ කොහොමද? ඒ මෛත්‍රිය වැඩෙන්නේ තමා නිතර නිතර භාවිතා කිරීමෙන්. භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා පරිචිතා අනුට්ඨිතා සුසමාරද්ධාදී වශයෙන් දේශනාවේ සඳහන් වෙනවා. ඒ තමන් ඇසුරු කරනවා. හරියට ගමනක් බිමනක් යනකොට වාහනයක් යනවා වගේ තමන් ඉඳගෙන සිටීමේදී ඇවිදිනකොට ඇලවෙලා ඉන්නකොට එහෙම නැත්නම් සිටගෙන සිටින අවස්ථාවේ වුණත් අර මෛත්‍රී සිතුවිල්ලෙන් සිටීම යානි කතා වස්තු කතා අපි වස්තු කියලා කියන්නේ වස්තුව නෙමෙයි මෙතන මේ ගෙබිමක් කරගෙන වාස්තු විද්‍යාව කියලාත් කියනවනේ. ඒ ස්ථානයේ පිරිසිදුව තබාගෙන ඒ තමන් ඉන්න ස්ථානයේ මුල් කරගෙන තමන්ට මෙත්සිත වඩන්නට පුළුවන්. ඒ අනුව නිතර කටයුතු කිරීමේදී සිත පිහිටවාගෙන කටයුතු කරන්නට පුළුවන්. සුසමහරද්ධා තමන් එය උත්සාහයෙන් යුක්තව මනාව පුරුදු කිරීමෙන් මෙන්න මේ මෛත්‍රී භාවනාව තමාට වශී කරගන්නට නැත්නම් තමා තුළ නිරන්තරයෙන් පවත්ව ගන්නට පුළුවන්කම තිබෙනවා. අනේ ඒ විදිහට ආසේවිතා භාවිතා ආශ්‍රය කිරීමෙන් වැඩිමෙන් මේ ප්‍රගුණ කරන තනත්තාටගේ ලැබෙන ප්‍රතිඵල පිළිබඳවත් මෙත්තානිසංස සූත්‍රයේ පෙන්වුම් කෙරෙනවා. එහි දැක්වෙනවා පින්වතුනි ඒ තනත්තාට සුවසේ නිින්ද යනවා. සුඛං සුපති. ඒ හේතුව මොකද? මෙසිතුවිල්ල ඇති තනත්තා නින්දට යන අවස්ථාවෙත් යහපත් සිතුවිල්ලෙන් නින්දට යන්නේ. ඒ නිසා ඔහුට හොඳ නින්දක්, ප්‍රියකරු නින්දක් කායික සැප පහසුව පිණිසත් මානසික සැප පහසුව පිණිසත් ඇති වෙනවා. සුඛං පටිභුඤ්ජති. සුවසේ පිබිදීමක් සිද්ධ වෙනවා. සූර්යාගේ අරුණළු වලට පිපෙන මල් වගේ, නෙළුම් මල් වගේ ප්‍රියකර විදිහේ නින්දක් ගොස් ප්‍රියකර විදිහට හැරෙන්නට විවිදෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම බය වෙන සීන නපාපකං සුපිනම් පස්සති. බය වෙන සීන එහෙම දකින්නේ නැහැ. ඊටපත් වීම ඇති වෙන්නේ නැහැ. සුවසේ නින්දක් ගත කරන්න පුළුවන්කම තිබෙනවා. මනුස්සානම් පියෝ හෝති. මෙහි දැක්වෙනවා තමන් ඇසුරු කරන අයට, මිත්‍රායට ප්‍රියජනක ස්වභාවයක්. එහෙම නැත්නම් තමා දැකීමෙන් ඒ අයටත් ඒ වගේම ඒ අය දැකීමෙන් තමන්ටත් හිතෙහි ප්‍රිය ස්වභාවයක් ඇති වෙනවා. පොත්තියදාල නාරද හාමුදුරන් වහන්සේ
තමන්ගේ බුදුදහම පොතෙහි සඳහන් කරනවා මේ විස්තර කරමින් එක්තරා ඉංග්‍රීසි කවියක පරිවර්තනයක්. එහි පෙන්වුම් කරනවා මෙන්න මේ විදිහට විචාරයේ අනුදක්නය යොමු කර මගේ මලනුවන්ට මම බැලුවා ඔහුගේ දිහා රළුයි ගොරෝසුයි මලයා අවඥාවේ දුර දක්නය යොමු කර මගේ මලනුවන්ට මම බැලුවා ඔහු දිහාව හරි පුංචි මගේ මලයා සැබෑව නම් කණ්ණාඩිය යොමු කර මගේ මලනුවන්ට බැලුවා පිළිමිඹුව දිහා මං වගේමයි මගේ මලයා. මේ කවිය ඉදිරිපත් කරලා වහන්සේ ප්‍රකාශ කරන්නේ කුමක්ද? අපි හැමදෙනාම සුළු සුළු අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. වැරදි තියෙන්න පුළුවන්. වැරදි කියන අය තුල හොඳ ගුණ ධර්මات තිබෙනවා. හොඳයි කියලා කියන අය තුනත් යම් යම් අඩුපාඩුකම් තිබෙනවා. ඒ නිසා අපි වගේම සත්‍යය කියලා හැඟීමෙන් යුක්තව සත්‍යහා කෙරේ ප්‍රියමනාපව කටයුතු කිරීම තමාගේ ප්‍රියමනාප භාවයට හේතු වෙන බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ නිසා මනුස්සානම් පියෝ හෝති. මිනිසුන් අතර ප්‍රිය වෙනකොට අපේ සිත ප්‍රිය භාවයටපත් වෙනවා. ඒ නිසා අපේ ජීවිතය ආලෝකමත් වෙනවා. ඊළඟට ප්‍රකාශ කරනවා අමනුස්සානම් පියෝ හෝති. මේ අමනුස්ස කියලා කියන්නේ නොඑක් විදිහේ අපිට මේ විශ්වයෙන් පරිසරයෙන් බාධා ඇති වෙනවා. යම් යම් අය කියනවා പ്രേත දෝෂ, අමනුස්ස දෝෂ, යක්ෂ දෝෂ ආදී වශයෙන්. එක දේශ සූත්‍ර දේශනාවක සඳහන් වෙනවා පින්නතුනි. ඊටාම තියුණු උලක් තිබෙන හෙල්ලක්. මේ හෙල්ල දරාගෙන සිටිනකොට කෙනෙක් කියනවා අභියෝගයක් කරනවා මගේ අත්ලෙන් පුළුවන් ඔය තුඩ නමන්ට කියලා. එහෙම කියන ඔහු ඇවිදින්න අර අත්ලෙන් අර ඊතා තියුණු උලක් තිබෙන හෙල්ලේ තුඩ නමන්නට උත්සාහ කළොත් සිදුවන්නේ ඒ තනත්තාටම තුවාල සිදුවීම. ඒ වගේ දක්වනව මහග්ගත ස්වරූපයෙන් නැත්තම් නිතර භාවිතා කරන ආසේවිතා භාවිතා බහුලී කතා ආදී වශයෙන් නිතර පුරුදු කරන මෙත්තති සිතති පුජ්‍යලයාට හිංසා කරන්නට ඒ අමනුෂ්‍ය යක්ෂ പ്രേත ආදීන්ට පුළුවන්කමක් නැහැ. ඔවුන්ගේ හිත වෙනස් වෙලා යනවා. ඔවුන් තුවාල කරගන්නවා. ඒ නිසා අමනුෂ්‍යය එහෙම දුක් කරදර කරන්ට ඉන්නේ ඒ අයත් ප්‍රියමනාප භාවයක් දක්වනවයි කියලා ප්‍රකාශ කරනවා. ඒ වගේම පින්වතුනි මේ විපාක හැටියට දේවතා රක්칸ති. දෙවියෝ සතුටටපත් වෙනවා. මේ සිතුවිලි වලින් ඉන්න අයගේ සිතුවිලි පැහැදිලි වෙනකොට, පුණ්‍ය ශක්තිය ඇති වෙනකොට දෙවියෝත් ඒ අය ආරක්ෂා කරනවා. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. ඒ වගේම පෙර බරපතල පාප කර්මයක් හේතු කොටගෙන ඉන්නකින් ආයුධයකින් ඒ වගේම විසකින් කරදරයක් විය හැකි වුණත් ඒ වගේන් ආරක්ෂා වීමට ඒවා සිදු නොවීමට ඉඩ තිබෙනවා මේ මෙස්සිතුවිලි වඩන අයට. තුවටං චිත්තං සමාධියති. මේ ආකාරයෙන් සතුටින් මෙස්සිතුවිල ජීවත් වෙනකොට තා ඉක්මනින්ම සිත සමාධිගත කරගන්නට පුළුවන්කම තිබෙනවා. සිතේ ප්‍රීතිය ඇති වෙනවා. ඒ නිසා කය සිත දෙක සැහැල්ලු පස්සද්ධිය බවට පත් වෙනවා. මේ නිසා සමාධිමත් සිතක් ඒකාග්‍ර සිතක් ඇති කර ගැනීම පහසු වෙනවා. මුකවන්නෝ විප්පසීදති. තවත් විපාකයක් තමයි නිරන්තරයෙන් පියකරු ස්වභාවයක් ඇති වෙනවා. අපි මුදිතා කියන මේ බ්‍රහ්ම විහර මේ ගුණය පිළිබඳව මතක් කරනකොට සිහිපත් කරනකොට කෙනෙක් වර්ණවත්ව ඉන්නවනම් ප්‍රේමනාප බව ඇති වෙනවා.
ඒ වගේම අපි සතුටු වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සතිපට්ඨාන ධර්මයේ මෙනෙහි කළා. උන්වහන්සේසේ මෙනෙහි කරනකොට හදේ වස්තුවේ ලෙහි ධාතු පිරිසිදු වෙලා උන්වහන්සේගෙන් ෂඩ්වර්ණ රශ්මියෙන් දැක ගන්නට පුළුවන්කම තිබුණා. විසිරුණා. ඒ නිසා මේ මෛත්‍රී භාවනාවෙන් මෙත් වැඩීමෙන් තමා පියකරු කෙනෙක් බවට පත් වෙන්නට මේ උපකාර වෙනවා. අසම්මූල්ලෝ කාලං කරෝති. මෙසේ ධර්මයේ නැත්තම් මෙසේ මෙත් වඩන අය තුල කලුරිය කිරීමේදී මුලාවට පත් වෙන්නේ නැහැ. එයාට සිත පවා පිහිටවා ගන්නට පුළුවන්කම තිබෙනවා. අපේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මවල සංඛාරුප්පති සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ භාගතුන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ සංස්කාර ගමන පිළිබඳව මෙනෙහි කරනකොට යම් කෙනෙක් පාපයෙන් අයින් වෙලා යහපතේ පිහිටාගෙන කටයුතු කරනකොට ඒ තනත්තට පුළුවන්ය තමන් අනිත්‍ය ධර්මතාවයන් අනාත්ම ධර්මතාවයන් දුක්ඛ ධර්මතාවයන් පිළිබඳ විදර්ශනාවෙන් මාර්ගඵල අවබෝධ කරගන්නට ඕනයි කියලා උත්සාහ කළොත් එසේ මාර්ගඵල අවබෝධ කරගන්නටත් ඊට මෙහායින් ඔහුගේ සිත දියුණු කර ගැනීම තුළින් මනුෂ්‍ය ලෝක සම්පත්, සුගති ලෝක සම්පත්, බ්‍රහ්ම ලෝක සම්පත් ප්‍රාර්ථනා කරගෙන සිත පිහිටවා ගන්නට පුළුවන් බවත් සඳහන් වෙලා තිබෙනවා. සරියුත් හාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙහි මේ පින්වතුන් දන්නවා උන්වහන්සේගේ බොහොම හිතවත් බමුණෙක් හිටියා ධනංජානි කියලා. මේ ධනංජානි හිටියේ රජගහ නුවර. එක බස් කාලයක් අවසානයේ රජගහ නුවර වැඩ සිටි භික්ෂුන් වහන්සේ නමක් ආපසු වඩිනකොට දක්ෂිණ ප්‍රදේශයේ වැඩ සිටිය සාරිපුත්‍ර හාමුදුරුවන්ට මුණ ගැහුණා. සාරිපුත්‍ර හාමුදුරුවෝ තොරතුරු කතා කරලා බුදුරජාණන් වහන්සේ අනිකුත් භික්ෂුන් වහන්සේලා සුවසේ නිදුක්ව සිටිනවාද කියන කාරණාත් අහලා තමන්ගේ හිතමිත්‍ර ධනංජානි බමුණ ගැන ඇහුවා. ඒ භික්ෂුව ප්‍රකාශ කළා අප්‍රමාදීවයි කටයුතු කරන්නේ. ප්‍රමාදීවයි කටයුතු කරන්නේ. එතන අදහස් කළේ කලින් හිටිය ධනංජානි නෙමේ දැන් තරමක් ටිකක් සැරපරුස ධනංජානි කෙනෙක් කියන කාරණාව. ඒ ප්‍රමාදීව කටයුතු කරන නිසා සාරිපුත්‍ර හාමුදුරුවන්ට අනුකම්පාවක් ඇති වුණා. උන්වහන්සේ වැඩම කරලා මේ ධනංජානි මුණ ගැහුණා. ධනංජානි බමුණ මුණ ගැහුණු අවස්ථාවේදී ධනංජානිත් එක්ක කතා බහ කරනවා. සාරිපුත්‍ර හාමුදුරුවෝ අහනවා ඔබේ දරුවන්, ඔබේ බිරිඳ, ඔබේ හිතයිසීන්, දෙමව්පියන් කවුරුන් හෝ රැක ගැනීම පිණිස එහෙම නැත්නම් පෝෂණය කිරීම පිණිස ඔබ වැරදි දෙයක යෙදී සිටිනවා නම්, වැරදි ක්‍රියාවක යෙදී සිටිනවා නම් ඔබේ මරණ අවස්ථාවේදී මාරයා ඔබ රැගෙන යන්න ආවහම අනේ මම නෙමේ මේකේ වගකීම දරන්න ඕනේ, මගේ දරුවෝ, මගේ බිරිඳ, එහෙම නැත්නම් මගේ නෑදෑයෝ කියලා ඒ අයට වරද පටවලා මාව අරන් යන්න එපා. ඔය නිරේට, දුගතියට ඒ අය අරන් යන්ටේ කියලා ඉල්ලා හිටියොත් එහෙම සිද්ධ වෙනවද කියලා අහනවා. බමුණ කියනවා එසේ සිදු නොවන බව. මේ විදිහට ධර්ම කරුණු පැහැදිලි කරමින් යහපත හොඳ දෙහි නියුක්ත වෙලා හොඳ කටයුතු වල යෙදෙමින් ඒ තමන් අයබදු ලබා ගන්න මිනිසුන්ටත් කරදර නොකර ජීවිතයේ ගෙන යාම තුල
තමන්ට සතුටක් ලබන්නට පුළුවන් බවත් පරලොව යහපත් වෙන බවත් මතක් කරනවා. මේ විදිහට ධර්ම සංවාදයක යෙදিলা සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වැඩම කරනවා රජගහනුවර වේළුවනාරාමයට. එහි වැඩ ඉන්න අවස්ථාවකදී නැවතත් අර ධනංජානී හදිසියේ පණිවිඩයක් එවනවා. මම දුබ්බලයි. රෝගී තත්වයෙන් ඉන්නේ. ඒ නිසා පණිවිඩකරුවට කියනවා බුදුරජාණන් වහන්සේටත් නමස්කාර කරලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේටත් නමස්කාර කරලා උන්වහන්සේට හැකිනම් මා මුණ ගැහෙන්න එන්ටේ කියලා දකින්ට කැමතියි කියලා ආරාධනා කරන්නට කියලා. පණිවිඩය අරගෙන යන පණිවිඩකරු මේ විදිහට කටයුතු කළාම සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ධනංජානි බමුණ මුණ ගැහෙන්න වැඩම කරනවා. ඒ අවස්ථාවේ ධනංජානි සමග සාකච්ඡා කරමින් ඉන්න සාරිපුත්‍ර හාමුදුරුවෝ මේ 32ක් තල පිළිබඳව එහෙම නැතිනම් නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, මනුෂ්‍ය ලෝකය ආදී වශයෙන් මේ ලෝකයන්ගේ උසස් භාවය පිළිබඳව ධනංජානි සමග සාකච්ඡා කරනවා. දැන් ඔහු කියනවා සාරිපුත්‍ර හාමුදුරුවෝ මතක් කළාම චාතුරු මහා රාජිකාවේ දිව්‍ය ලෝකය ගැන මනුෂ්‍ය ලෝකයයි ඒ ලෝකයයි සසඳනකොට මේ ධනංජානි බමුණ කියනවා මනුෂ්‍ය ලෝකයට වඩා ඒ දිව්‍ය ලෝකේ උසස්. ඒ විදිහට චාතුරු මහා රාජිකය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරනිම්මිත ආදී මේ දිව්‍ය ලෝක පිළිබඳ එකින් එක මතක් කරනකොට මේ බමුණ කැමති වෙන්නේ නැත්තම් සතුටු වෙන්නේ ඉහළ දිව්‍ය ලෝකවලට. ඉන්න අනතුරුව දිව්‍ය ලෝක සමග බ්‍රහ්ම ලෝක පිළිබඳ සිහිපත් කරනවා. ඒ බ්‍රහ්ම ලෝක පිළිබඳ මතක් කරනකොට අර ධනංජානි බමුණා ප්‍රකාශ කරනවා සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ ඒ බ්‍රහ්ම ලෝකයේම උපදින්නට කැමතියි. එයටම කැමතියි කියලා. දැන් ඒ අවස්ථාවේදී මෙයා ලෙඩ ඇඳේ ඉන්නේ. ඔහුගේ සිත පිරිසිදු කරලා පිහිටෙව්වොත් ඔහු ගුණධර්ම ප්‍රගුණ කරමින් ආපු නිසා සාරිපුත්‍ර හාමුදුරුවෝ කල්පනා කරනවා ඔහුට උසස් ආත්මයක් ලබා ගන්නට පුළුවන් වෙයි කියලා. එනිසා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා එහෙමනම් මෛත්‍රිය මෙත් වැඩීම ප්‍රගුණ කරන්න. දස දිසාවට මෛත්‍රී සිතුවිලි පහළ කරන්න. කරුණා සිතුවිලි පහළ කරන්න. මුදිතා සිතුවිලි පහළ කරන්න. උපේක්ෂා සිතුවිලි පහළ කරන්න. එහි සිත පිහිටවා ගන්නට. මෙසේ දේශනා කළ සාරිපුත්‍ර හාමුදුරුවෝ ආපසු වැඩම කළා. වැඩම කළා ටික වෙලාවකින් අසන්නට ලැබුණා මේ ධනංජානි බ්‍රාහ්මණයා මිය පරලොව ගියයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර හාමුදුරුවන්ට කතා කළා අහනවා සාරිපුත්‍ර ඔබ ධනංජානි මේ බ්‍රහ්ම ලෝකයේ සිත පිහිටෙව්වා. තවත් ඉහළට දේශනා කරන්නට තිබුණ ධර්මය. සාරිපුත්‍ර හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ කැමැත්ත එතනයි කියලා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔහු මිය ගියා. කැමැති පරිද්දෙන් ඔහුට ඉපදීම සිද්ධ වුණායි කියලා. දැන් මේ ආකාරයෙන් පින්වතුනි මේ සිත පිහිටවා ගන්නට පුළුවන්කම තිබෙන්නේ නිරන්තරයෙන් භාවිතා කිරීමෙන්, පුරුදු කිරීමෙන්, පුහුණු කිරීමෙන් මෙත් සිතුවිලි, කරුණා සිතුවිලි, මුදිතා සිතුවිලි, උපේක්ෂා සිතුවිලි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකධම්ම සූත්‍රයේදී සංක කියලා කියන්නේ හක් ගෙඩියනේ. දමෝ කියලා කියන්නේ හක් ගෙඩිය පිඹින්නා. ඒතර මේ හක් ගෙඩිය මුල් කරගෙන සතර දිසාවට දස දිසාවට
ශබ්දය පිට වෙනවා වගේ මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ පුහුණු කරන තුල තමන්ගෙන් ප්‍රමාණයෙන් සිද්ධ වෙන එහෙම නැත්නම් යම් ආකාරයේ අතපසුවකින් සිද්ධ වෙන අකුසල ධර්ම තිබෙනවා නම් ඒ අකුසල ධර්ම අර මෛත්‍රී ධර්ම තුල ඒ අකුසල ධර්ම සංගවිලා නැත්තම් විනාශ වෙලා යනවයි කියලා. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා මේ සූත්‍රයේදී මේ මෙත් වැඩීම ඒ වගේම කරුණාව, මුදිතාව, උපේක්ෂාව දියුණු කර ගැනීම හැම කෙනාටම මෙලොව පරලොව දෙකටම හිතසුව පිණිස පවතින බව. මෙත්තායි භික්ඛවේ චේතෝ විමුක්තිය. හිතේ විමුක්තිය පිණිස උපකාර වෙන බව. පින්වතුනි කරුණාව කියලා කියන්නේත් අපි භාවනාවක් හැටියට කරුණා භික්ඛවේ චේතෝ විමුක්තිය චේතෝ විමුක්තිය පිණිස සිතේ පැහැදීම පිණිස සිතේ නිවීම පිණිස කරුණා මෛත්‍රියත් කරුණාවත් මේ මෛත්‍රිය ගොඩේම අපිට මෛත්‍රිය සමගම වඩන්න පුළුවන්. එහෙම නැතුව අපි කියනවා නම් කරුණාව කියලා කියන්නේ පරදුක්ඛේ සති හදේ කම්පණං කරෝති इति කරුණා. තව කෙනෙකුගේ දුකකදී තමන්ගේ හදවතේ ඇති වෙන කම්පනය අනේ අපොයි කියලා. අපිට දකින්න පුළුවන් තමන්ගේ කෙනෙකුගේ දරුවෙකුට, දෙමව්පියන්ට, ඥාතියෙකුට මේ විදිහට හද කම්පණය වෙනවා දුකක් කරදරයක් වුණාම අපිට මේ විශ්වයටම එහෙම නැත්නම් සතා සිව්පාවටම යොමු කරන්න පුළුවන් නම් පින්වතුනි අන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල අපි එය මහත්ගත අප්‍රමාණ වූ කරුණාව බවට පත් කරගන්නවා. ඒ නිසා දුප්පත් අය ඉන්නවා, අසරණ අය ඉන්නවා. මේ කාලේ මේ කොවිඩ් වසංගතය නිසා මේ දියුණු වෙන රටවල විශේෂයෙන්ම ආහාර නැතුව සමහර විට කෑමට බීමට අපහසුව ඉන්නවා. අපේ පින්වතුන් විදේශගතව සිටින ශ්‍රී ලාංකික අය, ඒ වගේම ලංකාවේ වෙසෙන ශ්‍රී ලාංකික හෝ අනෙකුත් අය ලෝක ජනතාව නොයෙක් විදි ආධාර උපකාර කරනවා. ඇයි අපි එහෙම කරන්නේ? මම වගේ මහුටත් බඩගින්න දැනෙනවා. මේක අපි සංසන්දලා සලකලා බලලා අපේ හිතේ කරුණාව ඇති කරගන්නවා. ඔහු ජීවත් වෙනවා, මමත් ජීවත් වෙනවා. එයත් මිනිස්සෙක්, මමත් මිනිස්සෙක්. එයත් සත්වයෙක්, මමත් සත්වයෙක්. ඒ නිසා උගේ යහපත පිණිස මා යමක් පුළුවන් හැකි අය පරිත්‍යාග කරනවා. අන්න අර කරුණාව මහග්ගත වෙනවා. මේවට සීමාවක් නැහැ. අපේ සුතිල අපේකින් සතුටක් විඳිනවා. ඒ වගේම තමයි මුදිතාව. ඒතර කරුණා භාවනාවේ දෙනකොට අපිට හිතන්නට පුළුවන් සුවපත් වේවා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, බය නැත්තෝ වෙත්වා, සාන්ත සුවයටපත් වෙත්වා කියලා. මුදිතාව කියන්නේ සතුට. අපි කවුරු සතුටින් ජීවත් වෙන්න කැමතියි. කුඩා කාලේ අපේ දරුවෝ දුව පැන විදිනකොට දෙමහල්ලෝ දැකලා සතුටටපත් වෙනවා. ආච්චිලා සීයලා තුරුළු කරගෙන සතුටටපත් වෙනවා. කුඩා කොයි දරුවටත් අපි තුල ඇති වෙන්නේ අහිංසක එහෙම නැත්නම් ප්‍රීතියක් ඔහුගේ දුව පැන විදිනවා දකින්නකොට. ඇයි ඔහු තුල කෙලෙස් අඩුයි. හැබැයි ඒ වගේම අපේ අසල්වැසියට අපි දන්න කියන අයට, වෙනත් අයට, දකින අයට, නොදකින අයට කොයි කාටවත් යහපතක් වෙනවා නම් අනේ හොඳයි කියලා අපිට හිතන්න පුළුවන් නම් ඒක මුදිතාව. ලෝකයාට තනි පුජ්‍යලයන් හැටියට ජීවත් වෙන්න බෑ. රටවලුත් එහෙමයි. මිනිස්සුયો ගත්තත් එහෙමයි. ඒ නිසා අපි අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක කෙනාගේ දියුණුව දැකලා සතුටු වෙන්නේ. එකෙන් අපටත් ප්‍රීතියක් එන නිසා.
එහෙම අපි හිතන්නට ඕනේ. එතකොට ලෙඩ දුක් හැදිලා, කරදර වෙලා, ආයු සම්පත්තියෙන් පිරිහිලා, වරණයෙන් පිරිහිලා, ශාරීරිකව දුර්වල වෙලා, ඕම ලෙඩ්ඩු හැටියට ඔක්කොම ඉන්නවා නම් කොහොමද අපි ජීවත් වෙන්නේ? අපටත් ඒ ලෙඩ දුක් බෝ වෙන්න පුළුවන්. නැත්නම් අපිටත් තනියම ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. යමක් උපේන අයට නැති වෙලා යනවා. එයින් යැපෙන අයට නැති වෙලා යනවා. ඒ නිසා ඇතිය කිය අයත් නැති බැරි අයත් පිළිබඳ කල්පනා කරලා බලනකොට කරුණාවෙන් යුක්තව සංග්‍රහ කිරීමත්, දියුණු වෙන අය දැකලා සතුටටපත් වීමත්, මෙත්සහගත සිතුවිල්ලෙන් කටයුතු කිරීමත් කියන මේ ගුණධර්ම අර මහග්ගත සිතක් ඇති කරගන්නට උපකාර වෙනවා. අපිට භාවනාවක් හැටියට මෙනෙහි කරනවා නම් ආයු සම්පත්තියෙන් වැඩෙත්වා, පැහැපත් බවෙන් වැඩෙත්වා, වර්ණ සම්පත්තියෙන් වැඩෙත්වා, කායික සුවයෙන් සුවපත් වෙත්වා, මානසික සුවයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මේ විදිහට මුදිතාව භාවනාවක් හැටියට සිහිපත් කරන්න පුළුවන්. ඊළඟට මේ සතර බ්‍රහ්ම විහරණවල දැක්වෙන උපේක්ෂාව. මේ උපේක්ෂාව ඇති කර ගැනීමත් පුරුද්දෙන් කරන්න ඕන දෙයක්. අපේ හිතේ ගැටුමක් ඇති වෙනකොට, ඒ වගේම අපේ සිතට කායික වශයෙන් ලොකු සතුටක් ඇති වෙනකොට, ලාභයක් ලැබෙනකොට කෙනෙක් උද්ධාමයටපත් වෙන්න පුළුවන්. අලාභයක්, දුකක්, කරදරයක්, නින්දාවක් ඇති වෙනකොට බොහෝසේ ගැටෙන්න, එහෙම නැත්නම් දුකටපත් වෙන්න පුළුවන්. නමුත් මේ ලෝක ධර්මතාවයක්, පටිච්චසම්පන්න ධර්මයක්, හේතුඵල ධර්මයක් ලෝකේ පවතින්නේ. ඒ නිසා කෙනෙකුට හිතන්න පුළුවන් නම් මේ අටලෝ දහමට බුදුන් වහන්සේ ඇතුළු, රහතන් වහන්සේලා ඇතුළු හැමදෙනාම යටත් වෙනවා. ගහකොළ සතා සිව්පාවත් යටත් වෙනවා. නිසා කෙනෙක් දකිනවා නම් මේකට නොගැටී ඉන්න, නොඇලී සිටින්න අන්න උපේක්ෂාව වැඩෙනවා. ඒ භාවනාවක් හැටියට සිහිපත් කළොත් සියලු සත්වයෝ ලාභයේදී නොඇලෙත්වා, අලාභයේදී නොගැටෙත්වා, යසසේදී නොඇලෙත්වා, අයසේදී නොගැටෙත්වා, සියලු සත්වයෝ ප්‍රශංසාවේදී නොඇලෙත්වා, නින්දාවේදී නොගැටෙත්වා, සැපේදී නොඇලෙත්වා, දුකේදී නොගැටෙත්වා කියලා සිත මෙනෙහි කරන්නට පුළුවන්. දැන් මේ විදිහට මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන මේ සතර බ්‍රහ්ම විහරණ මුල් කරගෙන භාවනාව යෙදෙන්න පුළුවන්. එයින් සිත තැම්පත් කරගන්නට පුළුවන්. ඒකට අපට මුල් වෙනවා පින්වතුනි, අපි ජීවත් වෙන සමාජය තුළ අපේ ආචාර ධර්ම ඇතුව, ගුණ ධර්ම ඇතුව සීලේ පිහිටා කටයුතු කිරීම. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර ආශිබන්ධක පුත්ත ගාමිනීට ප්‍රකාශ කළේ දස අකුසලයෙන් අයින් වෙලා මෛත්‍රී සහගත සිත් පිහිටවන්න කියලා. පින්වතුනි, අපි මූලික වශයෙන් ආචාර ධර්ම හැටියට පන්සිල් ගන්නවා. පොයට 8 සිල් සමාදන් වෙනවා. අපිට මෙත් වැඩෙන විදිහට කරන්නට පුළුවන්. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට අපි සතුන් නොමරමි කියලායි කියන්නේ. තව ටිකක් මේ අපි විමසලා බැලුවොත් අත්තානං උපමංකත්වාන හනෙය්‍ය නොගාති. තමන් උපමාවටගෙන මට කවුරු හරි ගහනවා නම්, බයිනවා නම් මට මහත් දුකක් දැනෙන්නේ. ඒ වගේම තමයි සත්වයාටත් කියලා හිතන්නට පුළුවන් නම් එතනත් මෙත් වැඩෙනවා. සූත්‍රවල දැක්වෙනවා පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ අතේනේන සුචිභූතේන විහෙර ජජ්ජිපන්නෝ දයානුකම්පිතෝ සබ්බපානුභූත හිතානුකම්පී විහෙරති කියලා. එයින් කියවෙන්නේ සතුන් මරන්නෙත් නෑ, මැරීමෙන් වැළකෙනවා. දඬු මුගුරු වලින්
ආයුධ වලින් පහර දෙන්නෙත් නැහැ. ලැජ්ජී දයාපන්නෝ. එම කරන් ලැජ්ජාවක් ඇති කරගන්නවා. එහෙම වුණොත් හදිසියකට හෝ ලැජ්ජාවක් ඇති කරගන්නවා. දයාව ඇති කරගන්නවා. සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. සියලු සත්වයන්ට හිතානුකම්පී ජීවත් වෙනවා. මෙතන මෙත් වැඩීමක් සිද්ධ වෙන්නේ. ඒ විදිහට කල්පනා කළාම. එතකොට අපි සොරකම් කිරීමත් එහෙමයි. අදින්නා දානම් පහය අදින්නා දානා පටිවිරතෝ හෝති. දින්නා දායේ දින්නා පාඨකංකී අතේනේන සුචි භූතේන විහෙරති. නොදුන් දෙයක් ගන්නෙත් නැහැ. සොරකම් කරන්නෙත් නැහැ. දින්නා දායේ දින්නා පාඨකංකී ලැබෙන දේ පිළිබඳ අපි සතුටු වෙනවා. අතේනේන සුචි භූතේන විහෙරති අපි සොරසිතකින් තොරව සතුටෙන් ජීවත් වෙනවා. අනේ ඒ නිසා අන් අයගේ සතුට පිණිස මගේ දෙයක් නැති වුණොත් සොරකම් කළොත් මට දුකක් වේදනාවක් දැනෙනවා නේද? නිසා අන් අයටත් දුකක් වේදනාවක් දැනෙනවයි කියන කාරණාව සිහිපත් කරන කරුණාවෙන් පුළුවන් මෙයින් අපට වැළකෙන්න. ඒ වගේම අනෙකුත් පවුල් වලට ඇතුල් වීම නිසා ඒ පවුල් අවුල් බවට පත් වෙනවා. එයාගේ දුකට පත් වෙනවා. පීඩාවට පත් වෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන වැරදි ලෙස කාමයේ හැසිරීමෙන් අයින් වෙන්න. අප කරණීය සූත්‍රයේ දක්වන විදිහට කියවෙනවනේ අනුන් කෙරෙහි අවමානයකින් තොරව නපරෝපරන් නිකුබ්බේත නාතිමඤ්ඤේත කත්තචිනං කංචි විහාරෝසනා පටික සංඥා නාඤ්ඤමඤ්ඤේස දුක්ඛ මිජ්ජේය කියලා. ඒ කියලා කියන්නේ විහාරෝසනා පටික සංඥා. අපි රොස්පරොස් වෙලා ගැටිලා අන් අය කෙරෙහි දුකක් පීඩාවක් ඇති කරන්නේ නැතුව ජීවත් වෙන්නට ඕනේ කියලා. එහෙමනම් අපි අන් අයගේ පවුල් වලට ඇතුල් වීමෙන් නොඑක් විදිහේ ගැටුම් ඇති කරගන්නවා, පීඩාවටපත් වෙනවා, තරහවටපත් වෙනවා, මෙත් සිතුවිලි නැති වෙලා යනවා. යහපත් පවුලක් කුරුළු කූඩුවක් විනාශ වෙලා යනවා. ඒ නිසා අපි මේ සුදුසු නැහැ කියලා කල්පනා කරගන්නට ඕනේ. බොරු කීම පිසුනා වාචා පරුසා වාචා ආදී වශයෙන් දැක්වෙන මේ සියල්ලත් සමාජ පැවැත්මට බාධාවක්, විශ්වාසයේ බිඳ වැටෙනවා. ඒ නිසා අපි එයින් අයින් වෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය නොයෙකුත් වසවිස පානය කිරීමෙන් ධනය වස්තුව විනාශ වෙලා යනවා. විශ්වාසවන්ත භාවය නැති වෙනවා. ඒ වගේම ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. තමන් අවඥාවට ලක් වෙනවා. තමන් යම් ඒ හේතු කොටගෙන යම් අවස්ථාවලදී නොයෙක් අනිකුත් වැරදි වලට පෙළඹෙනවා. සමාජ විරෝධී කටයුතු වල යෙදෙනවා. මේන් තමන්ට සමාජයටත් විනාශයක් සිද්ධ වෙන්නේ. මානසිකව දුර්වල වෙනවා. බණ පොතේ දැක්වෙනවා මෙසේ මානසිකව දුර්වල වෙන අය ඊළඟ ආත්ම භාව ලබනකොට මන්ද බුද්ධික වෙලා හෝ නොයෙක් විදිහේ දුෂ්ප්‍රාඥ භාවයට පත් වෙලා හෝ තමයි උප්පත්තිය ලබන්නේ. ඒ නිසා මෙලවත් පරලොවත් විපාකද මේ අකුසල ධර්මයන්ගෙන් අයින් වෙනවයි කියන කාරණාව සිහිපත් කරගන්නට පුළුවන්කම තිබෙනවා පින්වතුනි. එමනම් දැන් මේ විදිහට මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ෂා වඩන අය සිත පිහිටවා ගත්තාම කායස බේදා පරම්මරණං සුගතින් සග්ගලෝකං උප්පජ්ජහි යන්ති. ස්වර්ගයට යන්නට පුළුවන් හිත පිහිටවාගෙන. බ්‍රහ්ම ලෝකවල උපදින්න පුළුවන්. මනුෂ්‍ය ලෝකවල උපදින්න පුළුවන්. එයා අපි පරලෝක වශයෙන් ජීවත් වෙනකොට පින්වතුනි මේ ලෝකේම අපිට දිව්‍ය ලෝකයක් කරගන්නට පුළුවන්. අපිට ඒ සඳහා මඟ පෙන්වන කරණීය මෙත්ත සූත්‍ර ධර්මයේ මූලික කරුණු 15ක් කියවෙනවා. ඒ කරුණු තමයි දක්ෂ කෙනෙක් වෙන්න ඕන, සක්කෝ, උජූච ඍජු අවංක කෙනෙක් වෙන්න ඕන, සෝජෝච තමන්ට තමන් අවංක වෙන්න ඕන, සුවච භාවයේ පවතින සුවචෝ, මුදු භාවයේ පවතින්නට ඕන, අහුම්කන් දීම ආදී, අනතිමානී භව පවතින්නට ඕන. ඒකම සුබර බව පහසුවෙන් පෝෂණය වීම පවතින සන්තුස්සකෝ සතුටින් ජීවත් වෙන්නට ඕන. සල්ලවක උත්ති සහල්ලු දිවිපෙවකට අපි හුරු පවුරුදු වෙනවා. මෙන්න මේ විදිහට ඒ ගුණධර්ම දියුණු කරගන්න අය සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා සියලු සත්වයන් වෙත කරුණාව දක්වනවා, මෛත්‍රිය දක්වනවා. කිසි කෙනෙකුට අපි
නපරෝපරං නිකුබ්බිත අවලාද කරන්නෙත් නැහැ. කිසි කෙනෙකුට අපි නින්දා කරන්නෙත් නැහැ. අපේ මෛත්‍රිය කොහොමද මාතා යතා නියම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ. එකම දරුවක් ඉන්න මවෙක් ඒ දරුවාට දක්වන සෙනහසමින් සියලු ලෝකයාට සෙනහස දක්වනවා. උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං. උඩ දිසාව යට දිසාව අනෙකුත් සතර දිසාවන් දස දිසාවන් මෙනෙහි කරගෙන බාධාවකින් තොරව වෛරයකින් තොරව ඒ වගේම සතුරුකමකින් තොරව මේ ආකාරයෙන් අපි මෛත්‍රිය වඩනවා. ඒ තිට්ඨංචරන් නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්ධෝ. වාඩි වෙලා ඉන්නකොට හෝ ඇවිදිනකොට හෝ එහෙම නැතිනම් ඇල වෙලා ඉන්නකොට හෝ ඒ වගේම සිටගෙන ඉන්නකොට හෝ නිදිමත දුරුව තිබෙන අවස්ථාව දක්වා මෙසිතුවිල්ලෙන් කාලය ගත කරනවා. මේ ආකාරයෙන් ජීවත් වීම තුළ පුජ්‍යලයාට පුළුවන්කම තිබෙනවා ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු. මේම සිහිය අදිටං කරගෙන විහරණයෙන් වාසය කිරීම බ්‍රහ්ම විහරණය, යහපත් විහරණය, දිව්‍ය විහරණය, ඒ වගේම සාදු විහරණය ලෙස හැඳින්වෙනවා. ඉතින් එසේ පුරුදු කරන තැනැත්තා දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍ය ගේදාං නහි ජාතු ගබ්බසෙය්‍යම් පුනරේතිති. තමන් බැඳුනොත් ආත්ම වශයෙන් බැඳුනොත් මමයේ මගේ කියන හැඟීමක් ඇති වුණොත් සසර අපි පැවතීගෙන යනවා. සුගති ලෝකවලත් උපදින්නට පුළුවන්. හැබැයි මේ දෘෂ්ටිය නැති කරගෙන මේ ඇස්කන් නාසාදීන් කාමේ ඇලීම අඩු කරගෙන අයින් කරගත්තොත් ඒ තැනැත්තා මරණයෙන් පසුව නැවතත් මෞකුසකට එන්නේ. ඒ කියන්නේ අනාගාමී බ්‍රහ්ම ලෝකයක උප්පත්ති ලැබෙනවා. ඒ නිසා පින්වතුනි කල්පනා කරගන්න. මෙන්න මේ විදිහට මෙත් වැඩීමෙන්, කරුණාව ප්‍රගුණ කිරීමෙන්, මෛත්‍රිය දියුණු කිරීමෙන්, ඒ වගේම උපේක්ෂාව ඇති කර ගැනීමෙන් අපට මෙලවත් පරලවත් දියුණු කරගන්නට පුළුවන්කම තිබෙනවා. බුදුහාමුදුරු ලෝණපල සූත්‍රයේ කියන විදිහට ලුණු ඇටයක් වතුරට දැම්මොත්, කුඩා වතුරකට දැම්මොත්, වතුර භාජනයකට දැම්මොත් මහණෙනි මොන රසද කියලා අහනවා. ලුණු රසයි කියලා. මේ ලුණු කැටේ ගඟකට දැම්මොත් මොන රසද කියලා අහනවා. වතුරේ රසයි දැනෙන්නේ. ඒ වගේ කුඩා කුඩා අකුසල ධර්මයන් මේ මෙත්සිතුවිලි ඇති කර ගැනීමෙන් අපිට නැති කර ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා පින්වතුනි මේ වෙලාවේදී අපි මේ ධර්ම ශ්‍රවණය සිද්ධ කළේ අපේ තථාගත බුදුරජාණන් වහන්සේ අපට උගන්වපු විදිහට අර ගාමිණී පුත්‍රට දේශනා කළ ධර්මයන්. එයින් ප්‍රකාශ කළේ මනා දැනුමක් ඇතුව, මනා සිහියෙන් යුතුව, මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් කටයුතු කිරීමෙන් සියලු සත්වෝ තමා හා සමව සිතමින් ඔවුන් කෙරෙහි මහත් වූ විපුල වූ මහග්ගත වූ සිතකින් ඒ සියලු සත්වෝ දුක් නැති වෙත්වා කියලා මේ මෙත් පැතිර වීමෙන් ඒ සියලු සත්වෝ සුවපත් වෙන බවයි. ඔබටත් සුවපත් විය හැකි බවයි. ඉතින් අද දිනේදී මේ ධර්ම දේශනාව පැවැත්වීමේදී අපේ සුභද්‍රාරාම රාජමහා විහාරස්ථයේ දායක පවුලක් හැටියට ජීවත් වුණ උපාලි සමරනායක මහත්මයා වෙනුවෙන් අවුරුදු 2 පින්කමයි සිද්ධ කරන්නේ. එනුගේ ගොඩ පදිංචි මල්ලිකා සමරනායක මහත්මිය දැනට ඕස්ට්‍රේලියාවේ තමන්ගේ දියණිය ළඟ සිටිනවා. ඒ වගේම අනෙකුත් එංගලන්තයේ පදිංචි බෑනාවරුන්, ලේලිවරුන්, ඒ දියණිවරුන් සියලු දෙනාම අද දවසේ දාන පූජා කරලා පින් අනුමෝදන් කරනවා. එනිසා මීට වසර 2කට පෙර මිය පරලොව ගිය ඒ ආදරණීය ස්වාම පුත්‍රයාණන් පියතුමාණන් නොවැම්බර් 6 වෙනිදා අභාව ප්‍රාප්ත වුණා වූ උපාලි සමරනායක මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව භවගාමී ජීවිතයේ සපවත් වේවා. කෙලවර සාන්ත උතුම් නිවනින් සැනසීම ලබත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන ඒ වගේම මල්ලිකා මහත්මියගේ නමින් මිය පරලොව ගිය ඒ ආදරණීය දෙමව්පියෝ සිහිපත් කරන ජෝත් අබේගුණ රත්න මහත්මයාත්, ඇලිස් අබේගුණ රත්න මහත්මයා, සෝමා සෙනවිරත්න නැන්දා, රාණි රණසිංහ පුංචි අම්මා, රංජන් සමනවීර, අයන්ති සමරවීර, සංජීව සමරනායක ඥාති දූපුතුන් පෙර ඇතුළු සියලු දෙනාත්, එසේම සමරනායක මහත්මයාගේ දෙමව්පියන් වන ඒ සමරනායක සහ ඩී.වයි සමරනායක කියන සියලු දෙනාටම විශේෂයෙන් බෞද්ධ නාලිකාව ඇති කරලා මෙවැනි ධර්මයේ ආසන්න සැලසුවා වූ ශ්‍රී සම්බුද්ධ මහා විහාරාධිපතිව වැඩ සිටි මෙහි නිර්මාතෘ සද්ධර්ම කීර්ති දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරමින් එයයිද පින් අනුමෝදන් වෙත්වා, කෙලවර සාන්ත උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන පින් දෙමු.
ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් සතුට සපතටපත් වේවා දේව ආරක්ෂාව දුවා දරුවන් හැම දිනාටමත් ඒ වගේම දායකත්වයේ දරන්නා වූ පවුලේ සියලු දෙනාටමත් ඥාති හිතයිසී සියල්ලන්ටමත් මේ ස්ථානයේ සිටින්නා වූ සෑම සියලු දෙනාටමත් කරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට ලැබේවා. දෙවියෝත් කැමති බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ටද පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ත්වං සදා. එසේම ධර්ම ශ්‍රවණය කළා වූ සෑම සියලු දෙනාටමත් මල්ලිකා සමරනායක මැතිණිය ඇතුළු පවුලේ දුවා දරුවන් සියලු දෙනාටමත් මොනුබුරු මිනිවියන් ලේලි බෑනාවරු ඇතුළු හැම දෙනාටමත් ලංකාවේ වාසය කරන්නා වූ පවුලේ ඥාතීන් හැම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ ලැබේවා. මේ උතුම් පුණ්‍ය ධර්මයේ හේතුවෙන් උතුම් නිවනින් සැනසීම පිණිස ලෝක සත්‍යාවන අපි හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් හැකිවෙත්වා. සියලු රෝගාබාධ ආදී දුරු වේවා. මේ වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලංකා වාසී සමත් ලෝකවාසී සියලු දෙනාම ආරක්ෂා කර දෙත්වා. කෙලවර උතුම් නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා